රතුම රතු ටොමාටෝ වැඩිම ලංකාවේ ඔරිජිනල් සෝස් MD ටොමාටෝ සෝස්. පසුගිය 11 වනදා සිට අද දක්වා ගත වූ සතියක කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4696ක්. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් වාර්තා වූ අතර ඒ අනුව දෛනික ආසාදිතයින් වාර්තා වීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ ගත වූ පැය 24 තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් පිළිබඳ තොරතුරු. නව ආසාදිතයින් 763 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දක්වන්නේ 53075ක් ලෙසයි. ඔවුන්ගෙන් 749 දෙනෙකු දේශීයව හඳුනාගත් අය වන අතර විදෙස් රටවල සිට පැමිණි පිරිස 14ක්. නව ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම ගණන 241ක්. ඉන් 51 දෙනෙකු මට්ටක්කුලියෙන්ද 27 දෙනෙකු ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන්ද වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයින් 210ක් වාර්තා වී ඇති අතර එම දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් මීගමුවෙන් වාර්තා වන අතර එම ගණන 40ක්. ඊට අමතරව ගම්පහින් ආසාදිතයින් 32 දෙනෙකු වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින්ගේ සැලකිය යුතු ඉහළ යාමක් ගෙවුණු දින කිහිපය තුළ වාර්තා වුණා. ඊයේ දවස් තුල අපි දැක්කා ලොකු ප්‍රමාණයක් පොසිටිව් වුණා. ඒතකොට පොසිටිව් රේට් එක 5.25ක් වගේ ප්‍රමාණයක් වෙනවා. අවදානම් සහගත රෝගීන් හඳුනාගත්තට පස්සේ ඒ අය යොමු කරන්න අපිට ඇඳන් වල ලොකු අර්බුදයක් මේ වෙනකොට මතුවලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ ඇත්ත තත්ත්වය පැහැදිලි කළ යුතුමයි. අනිත් භයානක තත්ත්වය තමයි දෛනිකව අපිට වාර්තා වෙමින් තියෙනවා පදිංචිය තහවුරු නොකළ රෝගී. පෙරේද දවසේ 85 දින. ඒ අය ලංකාවේ කොහේ හරි ඉන්නවා. නමුත් කොහෙද ඉන්නේ කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය දන්නේ නැහැ. ඒ අය රට පුරා ගමන් කරන්න ඉඩ තියෙනවා කොවිඩ් බෙදා හරිමින්. දැන් මේ වෙනකොට මරණ 264ක් සිද්ධ වෙලා තාම පැහැදිලිව අපිට පේන්න තියෙන දේ තමයි කල වශයෙන් මාසෙට මරණ 80කට වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙමින් රටේ පාර්ලිමේන්තුව තුලත් මේ වෙනකොට කොවිඩ් තර්ජනයක් මතුවලා තියෙනවා නම් දළදා මාලිගාව ආශ්‍රිතවත් කොවිඩ් තර්ජනයක් මතුවලා තියෙනවා නම් වැඩබිම් ආශ්‍රිතව කොවිඩ් තර්ජනයක් තියෙනවා නම් තාමත් අපිට පුළුවන් ද කමියුනිටි ස්ප්‍රෙඩ් එකක් එහෙම නැත්නම් සමාජ ව්‍යාප්තියක් නැහැ කියලා රටට කියන්න. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනය අනුව සමාජගත වීම තාම අපි දකින්නේ නැහැ. නමුත් අපේ රෝගීන් දකිනවා. ඒක නිසා මතක තියාගන්න ඕන කාරණය තමයි අපි ගමනක් බිමනක් යනකොට සමාජයේදී අපිට COVID-19 රෝගීන් හමු වෙන්න පුළුවන්. ඒ සමාජයේ ඉන්නවා. ඒ සමාජයේ රෝගීන් ඉන්නවා කියන එකයි COVID-19 රෝගයේ සමාජගත වෙලා සමාජ සම්ප්‍රේෂණයක් තියෙනවා කියන එකයි කාරණා දෙකක්. කෙසේ වුවත් දිනෙන් දින ඉහළ යන ආසාදිතයන් හමුවේ නිරෝධායන මධ්‍යස්ථානවල අද වන විට දක්නට ඇත්තේ මෙවන් තත්ත්වයක්. මේකයි තේරෙනවානේ මේ පෙට්ටියට වියදම වැඩි කොලේට වඩා. අපේ අය තේරුම් ගන්න ඕනේ මෙතනක් ඉන්නවා මේ අර පාර්සලේ ඇවිල්ලා කණ්ඩ බෑ කියන කීප දෙනෙකුත් ඉන්නවා. හරිද? ඒ සූතරයක් නිසා මේ හැමෝම අමාරු දාන්න එපා. යාලා කම්ප්ලේන්ට් කරලා උඩට බඩේ. අමාරු දෙන එක අපිට ඇති. ඔයා කියන්නේ මොකද කරන්නේ ගහන්න ගානේ ගෙමු කියලා එනවා. මට මේ ප්‍රශ්නේ අහුවුණා අපේ පරිගන්නවද කියන්නේ ඉස්සල්ලා. අන්න ඕ. ඒක අපිට හමුදාවෙන් දෙන විදිය තමයි අපි කැමති. මේ හැමදාම දැන් කඩමාගෙන් බාගේ කරනක පරස්පර ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මේම ගියොත් තුනමාර මේක සතියකට කලින් දෙකට හම්බුණා දැන් දෙකමාර තුන. දින ප්‍රශ්නේ. අයි අපි කියන්නේ කලින් විදියට වාට්ටු වලට කෑ මේවා නීඩස්ලාද? නෑ නෑ ඒක තමයි අපි දැන් කියන්නේ කට්ටියට. අපි දැන් කියන්නේ මිනිස්සු අපහසුතාවට පත් නෑ නෑ නීඩට දෙන්න. මේ අතර වැල්ලවායි මූලික රෝහලේ කොවිඩ් බවට සැක කරන රෝගීන් සඳහා වෙන් කර ඇති වාට්ටුවේ සිට රෝහලේ ඉදිරිපස ගේටුවෙන් පලා යාමට උත්සාහ කළ කාන්තාවක් රෝහල් සේවකින් හා ආරක්ෂකාංශ යලි එම රෝහල් වාට්ටුවටම ඇතුළත් කිරීමට කටයුතු කළා. මේ අතර මහනුවර ශ්‍රී දළදා මාලිගයට අනුයුක්ත පොලිස් ඒකකයේ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී දළදා මාලිගාව නිවේදනය කළේ මාලිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බවයි. ඒ අනුව ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන් වෙත රාජ්‍ය සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් විධිමත්ව ක්‍රියාත්මක කරමින් වන්දනාමාන කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී දළදා මාලිගාව විසින් සලසා දී ඇති බව දළදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. දළදා මාලිගාවේ දෛනික තේවාවන් ඇතුළු පුද පූජා වත්පිළිවෙත් අඛණ්ඩව මල්ලතු වස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පෙරදෙනව දේවන් නිලමේතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිරිත් පරිදි සිදු කෙරෙන බව දළදා මාලිගාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. අලුත්ගම පොලිසියෙන්ද වාර්තා වන මුළු ආසාදන නිලධාරීන් සංඛ්‍යාව මේ වන විට 5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාටද කොවිඩ් ආසාදිත බවට තහවුරු වුණා. මේ අතර අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය අද සිට දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දමා ඇත්තේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු සහ පරිපාලනයේ එක් අයෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන්. රාගම
මහරගම රෝහලේ හැදියන් දෙදෙනෙකුටද කොවිඩ් ආසන්න බවට තහවුරු වීමත් සමග එම රෝහලේ 22 වන වාට්ටුව වසා දමා තිබෙනවා. ගෙවුණු දිනේ මාතර දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතින් 41ක් වාර්තා වී ඇති අතර අකුරැස්සෙන් වාර්තා වූ ආසාදිතින් 25 දෙනෙකුද ඊට ඇතුළත්. මේ හේතුවෙන් අද දින අකුරැස්ස පොදු වෙළඳපොළ වසා දැමීමට තීරණය කෙරුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නව කොවිඩ් මරණ 8ක් වාර්තා කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 264ක් දක්වා ඉහළ ගියා. ඒ අතර උඩුපුස්සැල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 27ක් වයසති පුද්ගලයෙකුද වීම විශේෂත්වයක්. මේ අතර ජනතාව නිසි ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීමට දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මාළු ලෑලි, එළවලු ලෑලි, ඒ වගේම සතිපොළ ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලබන මෙහෙයුම, ඒවායේ සේවක සේවිකාවන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට ලක් කිරීම, ඒ වගේම දෙවෙනි මෙහෙයුම වන්නේ රජයේ සහ පුද්ගලික කාර්යාල, කර්මාන්තශාලා, වෙළඳ ආයතන, සුපිරි වෙළඳසැල් වල සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් කටයුතු කරන්නේ දැයි සොයා බලන මෙහෙයුම මේ වන විටත් 500කට ආසන්න පිරිසකට නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා. තුන්වෙනි මෙහෙයුම වන්නේ කොළඹින් පිටත්වන දුර ගමන් සේවා බස් රථවල මගීන් ලෙස ගමන් කරන පුද්ගලයන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීම. ඒ වගේම හතරවන මෙහෙයුම ලෙස බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කරන පුද්ගලයන් ස්ථාන 11කදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට ලක් කිරීම. මේ සතිය තුල මේ මෙහෙයුම් නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ අතර මේ වන විට හුදකලා කර ඇති මහනුවර මහයාව ප්‍රදේශයේ අවමගුල් කටයුත්තක් සඳහා ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් සහභාගී වූ ආකාරයයි මේ. මේ අතර කෑගල්ලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට සහ ඔහුගේ පවුලේ අයට කොවිඩ් ආසාදනය පේ තිබෙනවා. අදාළ මන්ත්‍රීවරයා පැවසුවේ ඔහු පසුගියදා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ කොවිඩ් පැණිය පානය කළ බවයි. මීට අමතරව එම පැණිය පානය කළද ඔහුගේ සහෝදරයාට සහ ඥාතීන් පිරිසකටද වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. යොන් දරුවන් 4 දෙනාටත් මගේ බිරිඳටත් සියලු දෙනාටම COVID-19 වෛරසය වැළඳිලා මේ වෙනකොට ඇඹිලිපිටිය COVID-19 මධ්‍යස්ථානයක අපි ප්‍රතිකාර ලබනවා. මේ අතර කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ තාවකාලිකව නවතා දැමූ සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක නියමු ව්‍යාපෘති යටතේ මෙරටට පැමිණි යුක්රේන ජාතික සංචාරකින් 45 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද සීගිරිය නැරඹීමට පැමිණියා. මෙම කණ්ඩායම සීගිරි පවුර තරණය කරන අවස්ථාවේ දේශීය කිසිදු සංචාරකයෙකුට සීගිරියට ගමන් කිරීමට අවසර ලබා නොදුන් අතර සංචාරකයින් පිටව ගිය පසු විෂ බීජහරණය කිරීමෙන් අනතුරුවයි දේශීය සංචාරකයින්ට සීගිරිය නැරඹීමට අවස්ථාව ලබා දී ඇත්තේ. මේ රටේ ලක්ෂ 30ක් ආසන්න ප්‍රමාණයක් අසරණ වෙනවා. ඒ නිසා තමයි රජයක් හැටියට තීන්දුව කරේ මේක ආරම්භ කරන්න. ඒ ආරම්භ කරලා අපි පයිලට් ප්‍රොජෙක්ට් එක තිබ්බා. හැබැයි මම මතක් කරන්න ඕනි මොන තරම් ගැටලු තිබුණත් ඒ ආපු එක අපිට හොඳ අත්දැකීමක් වුණා. ඒ අත්දැකීමක් අපි ලබා ගත්තා. වෙච්ච අඩුපාඩු හඳුනාගත්ත, නිවැරදි කරගත්තා. 21 වෙනිදා රට සංචාරකයන්ට විවෘත කරන්න හදන වෙලාවේදී ඒක ලොකු අත්දැකීමක් වුණා. මම හිතන්නේ දල වශයෙන් මිලියන 42කට වැඩි ආදායමක් මේ කාල සීමාව තුළ ඒ පයිලට් ප්‍රොජෙක්ට් එකෙන් අපිට ආදායමක් රටට ලැබිලා තියෙනවා.